PSN සයන්ස් ක්ලාස් එකට අයබෝන් කියලා පිළිගන්නවා. මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය 4 මවුලය කියන කොටසත් එක තමයි ඔයගොල්ලෝ එකතු වෙන්නේ. ඇත්තටම ගොඩක් අය අමාරුයි කියන මවුල කියන පාඩම අපි හොඳටම කරගමු. කලින් වීඩියෝ තුන බැරි වුණ නැත්නම් මේ වීඩියෝ තුනත් බලලා එන්න. එහෙනම් අපි යමු මවුලය. දැන් ගොඩක් දෙනෙක් අමාරුයි කියන සලකන පාඩමක් තමයි මෙන්න මේ මවුල කියන්නේ. ඒක මම මේ පාඩම පටන් ගන්න ඉඳීම කිව්වේ මවුල හදා ගන්න ඕන නම් පිළිවෙලට වීඩියෝ ටික බලාගෙන එන්න. මෙතෙන්දී මම සම්පූර්ණයෙන්ම අවගාඩ්රු නියතේ කියන්නේ විනාඩි 5ක වගේ පොඩි වීඩියෝ එකක් නේ. ඒක මම වෙනම කරේ මට මේ පාඩම සම්පූර්ණයෙන් මවුල සඳහා ගන්න ඕන නිසා. දැන් ඔයගොල්ලෝ දන්නවා සාපේක්ෂ පරමාණු ස්කන්ධයක සාපේක්ෂ අණු ස්කන්ධයක දැන් අපි හිතුවොත් हाइड्रोजन के सापेक्ष परमाणु स्कंधය එකයි. हाइड्रोजन ग्राम එකක් ගත්තොත් ඒකේ තියෙනවා हाइड्रोजन පරමාණු 6.02 වැඩි කිරීම 1023ක්. අපි දැන් කාබන් ඩයොක්සයිඩ් ගේ සාපේක්ෂ අණුක ස්කන්ධය 44යි. එයාගේ ග්‍රෑම් 44ක් ගත්තොත් එයාගේ අණු තියෙන්න ඕන 6.02 වැඩි කිරීම 1023. තේරෙන්නේ නැත්නම් කලින් වීඩියෝ ටික අනිවාර්යෙන් බලලා එන්න. අපි දැන් මවුලෙන් කතා කරන්නේ පොතේ තියෙන නිර්වචනය. කාබන් 12 සමස්ථානිකය හරියටම කිරාගත් ග්‍රෑම් 12ක් තුල අඩංගු වන පරමාණු සංඛ්‍යාවට සමාන යම් ද්‍රව්‍යයක මූලික තැනුම් ඒකක සංඛ්‍යාවක් අඩංගු පදාර්ථ ප්‍රමාණයෙහි එකී ද්‍රව්‍ය මවුලයක් ලෙස අර්ථ දැක්වේ. දැන් කලින් මට ওই පාඩම කියවන්න නැතිනේ. නිකන් වචන ටිකක් විතරක් වෙන්නේ සමහර විට. අපි මොකක්ද මේ කතාව කියලා බලමු. එතකොට ඔයගොල්ලෝ දැන් තේරුම් ගනිවි. දැන් ඔතනින්ම නේ ඔයගොල්ලන්ට පාඩම් බැරි වෙන්නේ. තේරුම් ගනි අපරාධේ පාඩම් බැරි උනේ. දන්න කරුණක් තමයි මේ අර්ථ දැක්වීම තිබිලා තියෙන්නේ. කාබන් 12 සමස්ථානිකයේ කියන්නේ දැන් ඔයගොල්ලෝ කලින් වීඩියෝ වලදී දන්නවා. කාබන් 12 සමස්ථානිකයේ ග්‍රෑම් 12ක් ගන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා මේකේ සාපේක්ෂ परमाणु स्कंधය 12යි. ඒක පාඩම් කිරීමේ සදායක් නැහැ. කලින් වීඩියෝ එකේදී කතා කරා ඔය පෙළපතේ වගුවකුත් තියෙනවා. මේකේ 12යි. සාපේක්ෂ පරමාණු ස්කන්ධය. ඒකෙන් ගන්න ඕන ග්‍රෑම් 12ක්. දැන් ඔයගොල්ලෝ දන්නවා සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමානම ස්කන්ධයක් ග්‍රෑම් වලින් කිරාගත් විට ඒකේ තියෙන පරමාණු ගන්න දැන් දන්නවා 6.02 වැඩි කිරීම 1023. Thank you. කාබන් 12 සමස්ථානිකයේ ග්‍රෑම් 1000ක් තුල අඩංගු වන පරමාණු සංඛ්‍යාවට සමාන ද්‍රව්‍යයක මූලික තැනුම් ඒකක අඩංගු පදාර්ථ ප්‍රමාණය කී මූල ද්‍රව්‍ය මවුලයක් සම්බන්ධ. දැන් එයාලා කියන්නේ කාබන් 12 සමස්ථානිකයේ ග්‍රෑම් 12කට සමාන කිරාගත්තාම වෙන පරමාණු ගණන තියෙනවනේ. වෙන පරමාණුවක හරි අණුවක හරි අයන හරි මොනවා හරි මෙන්න මේ ප්‍රමාණයක් ගන්න. අන්න ඒ ප්‍රමාණය මවුලයක්. දැන් ඔයගොල්ලෝ කලින් වීඩියෝ වලදී මේ කතාව දන්නවා. බලන්න අපි දැන් කාබන් ඩයොක්සයිඩ් කියමු. කාබන් ඩයොක්සයිඩ් ගන්නවා 6.02 වැඩි කිරීම 1023. ඒක මවුලයක්. අපි කාබන් ඩයොක්සයිඩ්ගේ සාපේක්ෂ අණු ස්කන්ධය 44යි. හරිද? ඒකේ ග්‍රෑම් 44ක් තියෙනවා. ඒ කියන්නේ අණු තියෙන්න ඕන 6.02 වැඩි කිරීම 1023. අපි ගමු ඔක්සිජන්. ඔක්සිජන්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි. ඒකෙන් අපි ග්‍රෑම් 16ක් ගන්නවා. ඒ කියන්නේ ඔක්සිජන් පරමාණු 6.02 වැඩි කිරීම 1023. එතකොට දැන් තේරෙන්න ඕන අන්න ඒ සමාන අවස්ථාව ගත්තාම 6.02 වැඩි කිරීම 1023ක් තියෙනවනේ. ඒක තමයි හරි. ඒ වගේම තමයි වල තියාගන්න යම් කිසි පරමාණුවක
අණුවට පරමාණු ගණන හෝ අණු ගණන 6.0222 වැඩි කිරීම 1023 වෙනි බලයට සමාන අගයක් එනවනම් ඒකේ මවුල එකක් තියෙනවා කියලා අර්ථ දැක්කේ. එතකොට මෙතන කාබන් නම් මවුල එකයි. මෙතන ඔක්සිජන් නම් එතකොට මවුල එකයි. කාබන් ඩයොක්සයිඩ් නම් මවුල එකයි. දැන් බලන්න පොතේ පිළිවෙලට නෙවෙයි නේද කරන්නේ. ඔව් පොතේ පිළිවෙලට නෙමෙයි. මම මට ගැලපෙන විදිහට පාඩම කරගෙන යනවා. දැන් එතින්දී තව පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් අර්ථ දක්වන්න ගියාට පස්සේ දැන් මම ලේසියෙන් අර්ථ දැක්වුවානේ. හැබැයි එතකොට දැන් ගාණක් එහෙම හදන්න ඕන වුණාට පස්සේ 6.0222 වැඩි කිව්ව 10.23 පෙළපොතේ පොඩි ලස්සන උදාහරණයක් දීලා තියෙනවා ළමයි ඒකට සීනි බෝල මවුලයක් බෙදලා ගන්න. එතකොට සීනි බෝල මවුලයක් කියන්නේ සීනි බෝල මෙන්න ලොකු ප්‍රමාණයක් තියෙනවා. ගැටලුවක් නෙවෙයි වගේ ගණන් හදනකොට කෙමිස්ට්‍රි ඒ කියන්නේ රසායන විද්‍යාවේ සීනි බෝල ගණන් ඉන්නේ නැහැ. මුල් ද්‍රව්‍ය ගණන් උදාහරණයක් දක්වලා තියෙන්නේ. අපි එතකොට බලමු මේක දැන් ටිකක් දැන් තියෙන පොඩි පාඩම් දැනගන්න ටික පුළුවන් වෙන අපි හරියටම පුළුවන් කරගමු. සෝඩියම් ගමු. සෝඩියම්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23. සෝඩියම්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23. අපි සෝඩියම් මවුලයක් ගන්න ඕන නම් ඔයගොල්ලෝ දන්නවා සෝඩියම් මවුලයක කියන්නේ පරමාණු තියෙන්න ඕන 6.0222 වැඩි කිරීම 1023ක් තියෙන්න ඕන සෝඩියම් මවුලයක පරමාණු. මේක තේරෙන්න ඕන. දැන් මම කලින් කතා කරන්නේ සෝඩියම් පරමාණු මවුලයක් වෙන්න නම් 6.0222 වැඩි කිරීම 1023ක් තියෙන්න ඕන තමයි. ඔයගොල්ලෝ දන්නවා මේ යගේ එනවා සෝඩියම්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ 23යි. සෝඩියම් ග්‍රෑම් 23ක් කියා ගත්තාම එනවා මේ යගේ. එතකොට දැන් තේරෙන්න ඕන සෝඩියම් පරමාණු මවුල එකක් කියන්නේ ග්‍රෑම් 23. හරිද? සෝඩියම් මවුල එකක් වතුරේ අරන් දෙන්න කිව්වට පස්සේ අපිට පරමාණු ගණන් කරන්න බැහැ. එතකොට දැනගන්න ඕනේ ග්‍රෑම් 23. අපි මවුල මෙහෙම ලියන්නේ නැහැ. එතකොට සෝඩියම්ගේ පරමාණු මවුල කියන්නේ MOL. එකයි මවුල. සමාන වෙනවා 23යි ග්‍රෑම් වලට. ඊළඟට ඔයාලට තව පොඩි කොටසක් වෙනවා මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය කියන්නේ ඕනෑම මූලද්‍රව්‍යයක මෞලික ස්කන්ධය. දැන් මේ මූලද්‍රව්‍යයේ මෞලික ස්කන්ධය. එකක් මෞලයක් එකක් තියෙනවා. ස්කන්ධය ග්‍රෑම් 23. මෞලික ස්කන්ධය කියන්නේ ග්‍රෑම් මෞලයට G ග්‍රෑම් MOL ඍණ 1 මෞලයට. දැන් එතකොට මේකේ මෞලික ස්කන්ධය කීයද? පොඩි දෙයක් කරන්න. සෝඩියම් මෞලයක ග්‍රෑම් 23. අර මෞලික ස්කන්ධයනේ. එතකොට මෞලික ස්කන්ධය ග්‍රෑම් 23යි මෞලයට ග්‍රෑම් 23. දැන් ඒක තාවත් හරි. එතකොට තේරෙන්න ඕන මෞලික ස්කන්ධය කියන්නේ යම්කිසි මූලද්‍රව්‍යයක මෞල එකක තියෙන ස්කන්ධය. එතකොට ඒක තමයි මෞලික ස්කන්ධය කියන්නේ. සෝඩියම් ගැන දැන් හරි මෞලයක ග්‍රෑම් 23යි ග්‍රෑම් මෞලය. අපි පෙරපොතේ තියෙන තව ටිකක් බලමු. එතකොට තේරෙයි ටිකක් පොඩි. අපි බලමු ග්ලූකෝස් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 180. මට ග්ලූකෝස් මෞලයක් ගන්නවා. ග්ලූකෝස් මෞලයක් කියන්නේ අණු තියෙන්න ඕන 6.0222 වැඩි කිරීම 23. මට මේ අණු ගන්න ග්ලූකෝස් ග්‍රෑම් 180ක් තියෙනවා. එතකොට දන්නවා ග්ලූකෝස් වල මවුල එකක
ග්‍රෑම් 180ක් තියෙනවා. එතකොට මවුලයක තියෙන ස්කන්ධය. එතකොට ග්ලූකෝස් ක මවුලික ස්කන්ධය 180යි ග්‍රෑම් මවුලයට. ඒකත් හරි. තව එකක් බලලා පොඩි සූත්‍රයකුත් කියලා දීලා අපි යමු මවුල වල ගණන් වලට. අපි හිතමු කැල්සියම් කාබනේට් CaCO3 කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 100යි. කැල්සියම් කාබනේට් මවුලයක් කොහොමද නම් තියෙන්න ඕන අණු 6.02 වැඩි කිරීම 1023. ඒ කියන්නේ ග්‍රෑම් 100ක් ගන්න ඕන. එතකොට තමයි මවුල එකක් හැදෙන්නේ. එතකොට කැල්සියම් කාබනේට්ගේ මවුල එකක ස්කන්ධය ග්‍රෑම් 100යි. ඒ කියන්නේ මවුලික ස්කන්ධය ග්‍රෑම් 100යි මවුලයට. දැන් බලන්න ඉතින් පොතේ තියෙන විදිහට නෙමෙයි තිබුණේ. මොකක්ද වෙන්නේ කියලා. අපි පොතේ ගැටලු ටික විසඳමු. එතකොට ඔයගොල්ලෝගේ ප්‍රශ්නේ විසඳෙයි. පොතේ විදිහට නැති වුණාට දෙකේම වෙන්නේ එකම දේ. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. මොකද මම ගැටලු ටික හදනකොට ඔයගොල්ලන්ට තේරෙයි පොතේ මගේ කිසිම වෙනසක් තිබුණේ නැහැ. වෙනස තිබුණේ පොඩ්ඩක් වැඩිපුර කලින්ට වැඩි තේරෙන්නේ නැති සමහර විට. තේරුම් නැත්නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඔයගොල්ලෝ සම්බන්ධ කරගෙන පෞද්ගලිකව හරි කියලා දෙන්න. ගොඩක් ළමයි සාමාන්‍ය මාත් එක්ක කෝල් අරගෙන එන්නත් සම්බන්ධ වෙලා ගැටලු විසඳ ගන්නවා. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. අපි යමු දැන් පෙළපොතේ ගැටලු වලට ඊට කලින් පොඩි සූත්‍රයක් කියලා දෙන්න තියෙනවා. යම්කිසි ද්‍රව්‍යයක් අරගත්තට පස්සේ ඒකේ මවුල ගණන සමාන වෙන්න ඕන. එම ද්‍රව්‍යයේ ස්කන්ධය බෙදන්න ඕන මවුලික ස්කන්ධ. දැන් හරි හොයන්න ඕන මවුල ගණන. එහෙනම් අපිට දෙන විභාගෙට ඒකේ මවුලික ස්කන්ධය. මවුලික ස්කන්ධයේ තියෙන සමහර විට ද්‍රව්‍ය ස්කන්ධය හොයන්න දෙන්න පුළුවන්. ද්‍රව්‍ය ස්කන්ධයේ මවුලික ස්කන්ධය හොයන්න දෙන්න පුළුවන්. ඒ දෙකම දීලා මේක හොයන්න දෙන්නත් පුළුවන්. දැන් මේ තුනම ගැන අවබෝධයක් තියෙනවා. මවුලයක් කියන්නේ මොකක්ද කියලා දැන් දන්නවා. මවුලික ස්කන්ධයක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. එම ද්‍රව්‍ය ස්කන්ධය කියන්නේ ඒක කොහොමද දන්නවන්නේ? අපි බලමු විසඳුව අභ්‍යාස. පළවෙනි එක නම් මම උත්සාහ කරනවා වේගින් ඔක්කොම ටික කරගන්න. පළවෙනි අභ්‍යාස බලමු. ප්‍රශ්න අංක 1. කාබන් මවුල 4ක ඇති පරමාණු සංඛ්‍යාව සොයන්න. කාබන්ගේ මවුල 4ක ඇති පරමාණු සංඛ්‍යාව සොයන්න. අන්න ප්‍රශ්න. දැන් මේ වගේ ප්‍රශ්නයක් දැන් පොතේ උත්තරේ බලන්න එපා. මම කියලා දෙන විදිය බලන්න. ඊට පස්සේ පොත බලන්න. වීඩියෝ නතර කරලා ඊට පස්සේ පොත බලන්න. එහෙම අපි හැම ප්‍රශ්නෙම යනවා. කාබන් මවුල 4ක පරමාණු. දැන් දන්නවා. කාබන් මවුල 1ක. කාබන් මවුල 1ක පරමාණු කීයද? 6.02 වැඩි කිරීම 1023. කාබන් මවුල 1 දැන් 4ක නේ හා තියෙන්නේ. 4ක අපි දන්නේ නැහැ. 4ක තමයි හොයන්නේ. හැබැයි අපි දන්නවා මවුල 1ක කීයද කියලා. 6.02 වැඩි කිරීම 1023 වෙනි බල. මොකද ඕනම මවුල ද්‍රව්‍යයක ඕනම අණුවක මවුල එකක් ගත්තට පස්සේ මේ ගාන තියෙනවා. ඒ කියන්නේ කාබන් 4යි මවුල වල පරමාණු තියෙනවා නේ. 6.02 වැඩි කිරීම 1023 වරක් 4. මම යටි ලියන්නේ. වැඩි කිරීම 4. 4 වරක් 2 8යි 0.24යි. වැඩි කිරීම 1023 වෙනි වර. එතකොට දශම ස්ථානයක් අපි මේ පැත්තට ගෙනියනවා. මොකද 24.0 කියනකොට බල තියන්නේ නැහැ. ගණිත ධර්මයක් ඒක. එතකොට මේ දශම ස්ථානයේ මේ පැත්තට ගෙනියනවා. එතකොට 2.4 වැඩි කිරීම දශම ස්ථානයක් එහා පැත්තට ගියානේ. එතකොට 10.24.
එහාට ගිය නිසා 24 වුණා. මේ පැත්තට ආන 22 වෙනවා. එතකොට පෙරපතේ විදිහට 2.4යි 0.9 කියලා ආසන්න සංඛ්‍යාවට වටිය. 2.4.8යි පොඩි වෙනසක් නෙන්නේ. එතකොට දැන් දන්නවා පළවෙනි ප්‍රශ්නේ. හරි. දෙවෙනි ගැටලුව බලන්න. කාබන් ඩයොක්සයිඩ් අණු මවුල 5ක අඩංගු 5යි මවුල වල තියෙන පළවෙනි එක අණු සංඛ්‍යාව හරියි. අණු ගණන. කාබන් ඩයොක්සයිඩ් මවුල 5ක අඩංගු අණු ගණන. එතකොට දැන් දන්නවා කාබන් ඩයොක්සයිඩ් මවුල 1ක අණු තියෙනවා 6.02 වැඩි කිරීම 10.23 කාබන් ඩයොක්සයිඩ් මවුල 1ක අණු තියෙනවා. එතකොට කාබන් ඩයොක්සයිඩ් මවුල 5ක අණු ගන්න එක 5න් වැඩි කරනවා. 5 10න් දෙකක් තියදී 5 10 1 6 6 දශම ස්ථානය මෙතෙන්ට ගියා 10.24. බලන්න පොතේ පිළිතුර 3.01 අගේදර බිඳුව ඕනේ නැහැ. වැඩි කිරීම 10.24. දැන් මම සුළු කිරීම පළවෙනි එකේ දෙන්නේ. දශම දෙක අර පැත්තට යනවා, මේ පැත්තට යනවා. 10 වලයක් වැඩි වෙනවා. දැන් එතනින් එහාට මම මේක කතා කිරීම අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක ගණන් පන්තියක් නෙමෙයි. විද්‍යා පන්තිය. දැන් මම සුළු කරලා දානවා. සුළු කිරීමේ හැකියාව ඔයගොල්ලෝ වර්ධනය කර ගන්නවා. දෙවෙනි කොටස මේ පළවෙනි කොටස. දෙක මුළු පරමාණු සංඛ්‍යාව. දැන් දන්නවා මවුල 5ක අණු තියෙනවා 3.01 එකයි වැඩි කිරීම 10.24. දැන් කාබන් ඩයොක්සයිඩ් ගත්තම ඒකේ තියෙන්න ඕන දැන් අහ තියෙන මුළු පරමාණු සංඛ්‍යාවනේ පරමාණු තියෙනවා 3ක්. කාබන් ඩයොක්සයිඩ් අණුවක. තේරෙනවද? කාබන් ඩයොක්සයිඩ් අණුවක තියෙන පරමාණු 3ක්. කාබන් එකක් ඉන්නවා, ඔක්සිජන් දෙන්නේ. එතන 3යි. එතකොට කාබන් ඩයොක්සයිඩ් මවුලයක පරමාණු ඉන්න ඕන මේ වගේ 3 ගුණයක්. කාබන් ඩයොක්සයිඩ් මවුල 5ක ඉන්න ඕන මේ වගේ 3 ගුණයක්. එතකොට 3.01 වැඩි කිරීම 10.24 වැඩි කිරීම 3. එතකොට 3යි 0.9 වැඩි කිරීම 10.24. 9.03 වැඩි කිරීම 10.24ක් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් මවුල 5ක මුළු පරමාණු සංඛ්‍යාව. බලමු තුන්වෙනි කොටස. දැන් තේරුන්නේ නැත්නම් කොහොමද වැඩේ අල්ලගෙන ඉන්නේ දැන් ප්‍රස්තාව සාකච්ඡා කරන්න තියෙනවා. මේකෙදි මට බැරි වුණාට මම ඊළඟ එකේදී කොහොම හරි අල්ල ගන්නවා කියලා තේරුම් ගන්න. තුන්වෙනි එක ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව. දැන් දන්නවා කාබන් ඩයොක්සයිඩ් අණුවක ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා කාබන් ඩයොක්සයිඩ් අණුව. එතකොට මවුල 5කනේ. දැන් දන්නවා මවුල 1ක 6.02 වැඩි කිරීම 10.23යි අණු. 5ක අණු 3.01 වැඩි කිරීම 10.24. එතකොට 5 පරමාණු බලන්න අණු මේකෙන් දෙකෙන් වැඩි කරන්න ඕන. 3.01 වැඩි කිරීම 10.24 වැඩි කරනවා 2. එතකොට 2.6 6.02 වැඩි කිරීම 10.24 කාබන් ඩයොක්සයිඩ් මවුල 5ක ඔක්සිජන් අණු තියෙනවා. තුන්වෙනි එක බලන්න. කාබන් වල මෞලික ස්කන්ධය කාබන්ගේ මෞලික ස්කන්ධය මම කෙටියෙන් ලියනවා. මෞලයට ග්‍රෑම් 10යි. දැන් මෞලික ස්කන්ධය කියන්නේ මොකක්ද කියන්නේ? කාබන් ග්‍රෑම් 10ක
අඩංගු මවුල ගණන. දැන් දන්නවා. දැන් පොතේ ඕක දීලා තියෙනවා කාබන් ග්‍රෑම් 12. අපි ඉස්සර පොතේ ඉඳලා කාබන් ග්‍රෑම් 12ක අඩංගු මවුල ගණන. එකයි. ඊට පස්සේ කාබන් ග්‍රෑම් 10ක අඩංගු මවුල ගන්න. ඒක සමාන වෙන්න ඕන. 1 බෙදෙනවා 12 වැඩි කරනවා 10. එතකොට උත්තරේ එන්න ඕන 10 බෙදීම 12 0.8යි 3. මම දන්නවා තේරුන්නේ නැහැ කියලා. මුකුත් ඕනේ නැහැ. අපි මෙහෙම හිතමු. කාබන්ගේ ග්‍රෑම් මවුලයට 12ක් මවුලයට ග්‍රෑම් 12ක් කියනවා. ඒ කියන්නේ මම මුලින් කියව විදිහට කාබන්ගේ මවුලයට ග්‍රෑම් 12යි කියන්නේ මවුල එකක ග්‍රෑම් 12යි. අහන්නේ මවුල එකක ග්‍රෑම් 12යි. ඊට පස්සේ අපි හිතමු දැන් අඩංගු ග්‍රෑම් 10ක මවුල ගන්න දන්නේ. ඒක අපි x කියලා හිතමු. අර ඔයගොල්ලෝ අච්චරට මෙච්චරට කොච්චරද කියලා. ඒ වගේ. ඒක බෙදීම x සමානයි 12 බෙදීම 10යි. x නෑ x සමානයි 0.8යි 3යි. මම ඒක තේරුණා නේද? දැන් අමාරුයි කියන පාඩමනේ. ඒක නිසා අපි එක එක ක්‍රම වලට හදමු. මම නම් කියන්නේ මේක තමයි ලේසි. සූත්‍රය දාන්න. මවුල ගන්න. කාබන්ගේ මවුල ගන්න සමාන වෙන්න ඕන. එම ද්‍රව්‍ය ස්කන්ධය ග්‍රෑම් 10යි. මෞලික ස්කන්ධය 12යි ග්‍රෑම් මෞලික. එකම තමයි හිතන පැත්ත විතරයි වෙනස් වෙන්නේ. 10 බෙදීම 12 ග්‍රෑම් per ග්‍රෑම් කැපුණා මෞලයට කියන කුඩට ගියා. ඒතර මෞල සමානයි 0.8යි 3යි මෞල. මම මෙතනින් ඉහළ ගන්න හදන්නේ මේ විදිහට. ඔයගොල්ලෝ හැම ක්‍රමයකටම උත්සාහ කරලා බලන්න. හිතන කොහොම කරත් එකම දේ තමයි එන්නේ. අර පොඩ්ඩක් අර හිතන විදිය පොඩි තැන් වල එක එක විදිහට වෙනස් වෙනවා. හතරවෙනි එක බලන්න. කාබන් ඩයොක්සයිඩ් 0.1 මවුල එක අඩංගු අණුව. කාබන් ඩයොක්සයිඩ් මවුල 0.1ක් ගත්තට පස්සේ ඒකේ තියෙන අණු ගාන අහන්න. දැන් පොඩි දෙයක් කරන්න තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් මවුල එකක තියෙන අණු ගාන ඉස්සෙල්ලා බලන්න. ඒගොල්ලෝ දන්නවා කාබන් ඩයොක්සයිඩ් මවුල එකක තියෙන අණු ගාන දන්නවා. ඕනම දෙයක මවුල එකක තියෙන්නේ 6.02 වැඩි කිරීම 10 23 නේ. ඒක කාබන් ඩයොක්සයිඩ් නෙමෙයි ග්ලූකෝස් සාවත් මවුලයක ගණන් මේ ගාන තියෙනවා කියලා දැන් ඔයගොල්ලෝ දන්නවා. දැන් අහලා තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් 0.1 මවුල ප්‍රමාණයක තියෙන අණු ගණන. ඔයගොල්ලෝ දන්නවා. අපේ ගෙඩියක් අපි දුරු රුපියල් 20යි කියන්නේ. අපේ ගෙඩියක් රුපියල් 20යි. අපේ ගෙඩි 10ක් බලන්න කිව්වොත් 20 වැඩි කරලා 10යි. මෙතන කාබන් ඩයොක්සයිඩ් මවුල එකක් 6.02 වැඩි කිරීම 10 20. දැන් 0.1. එතකොට 6.02 වැඩි කිරීම 10 23 වැඩි කිරීම 0.1. ඒ කියන්නේ 6.02 වැඩි කිරීම 10 22. බලන්න උත්තරේ 6.02 වැඩි කිරීම 10 22. අපි බලමු පස්වෙනි එක. දැන් ටිකක් වේග වැඩි කරනවා. ඔක්සිජන් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 32. එතකොට දන්නවා 32 කියන්නේ ග්‍රෑම් 32ක් දීලා තියෙන්නේ. මවුල එකක් තියෙනවා කියලා දැන් දන්නවා. අහලා තියෙන්නේ ඔක්සිජන් ග්‍රෑම් 10ක අණු ගන්න. මෙතන දැන් දන්නවා
ග්‍රෑම් 32 කියන්නේ මවුල එකයි. ඒ කියන්නේ 6.02 වැඩි කිරීම 10 23 අණු 30. එතකොට ලියා ගන්න ඔක්සිජන් ග්‍රෑම් 32ක අණු ගන්න 6.02 10 23. ඊට පස්සේ අපි බලමු ඔක්සිජන් ග්‍රෑම් 1ක අණු ගන්න. එය 6.02 වැඩි කිරීම 10 23 ග්‍රෑම් 1කනේ. ඒ කියන්නේ 32 බෙදන්න. ඊට පස්සේ අපි බලමු ඔක්සිජන් ග්‍රෑම් 10ක එන 6.02 වැඩි කිරීම 10 23 32 වැඩි කිරීම 10. පිළිතුර 1.88 වැඩි කිරීම 10 23. සුළු කරලා බලන්න. දැන් බලයි පොතේ මේ පියවර නැහැ කියලා. කෙලින්ම දීලා මේ පියවරෙන් පස්සේ මේ පියවර මම පියවරක් වැඩි කරේ. මෙතන මම දන්නවා මගේ වීඩියෝ එක බලනවා. පළවෙනි පාරේ සාමාන්‍ය පෙළ ලියන ළමයා බලනවා. 10 වසර ළමයි ඉන්නවා. සහ දෙවන වර සාමාන්‍ය පෙළ ලියන ළමයි. ඒතර හැමෝටම තේරෙන්න ඕන නිසා තමයි මම මේ දෙවෙනි පියවර දැන්. ඒ කියන්නේ ග්‍රෑම් 32 ගණන් 6.02 වැඩි කිරීම 10 23යි. එතකොට ග්‍රෑම් 1 ගණන් 32 බෙදන්න. 10 ගණන් 32 බෙදලා 10න් වැඩි කරන්න. එතකොට ඉදිරි ගැටලුවලදී මේ පියවර අවශ්‍ය නැහැ. ග්‍රෑම් 32 6.02 ග්‍රෑම් 10 ගණන් 6.02 බෙදීම 32 වැඩි කිරීම නැහැ. කෙලින්ම ගන්න පුළුවන්. 6 වෙනි ගැටලුව බලමු. ජලයේ මෞලික ස්කන්ධය ජලය කියන්නේ H2O මෞලික ස්කන්ධය 18යි ග්‍රෑම් මෞලයට. අහන්නේ ජලයේ ග්‍රෑම් 20ක අඩංගු මෞල ගන්න. දැන් දන්නවා මෞලික ස්කන්ධය 18යි ග්‍රෑම් මෞලයට කියන්නේ ග්‍රෑම් 18ක මෞල තියෙන එකක්. ඒ කියන්නේ දැන් ග්‍රෑම් 20කනේ. ග්‍රෑම් 20 මෞල ගන්න තමයි හොයන්නේ. ඒක අපි n කියලාද? එතකොට 18 බෙදීම 20 සමානයි 1 බෙදීම a. එතකොට n සමානයි 20 බෙදීම 18. ඒ කියන්නේ 1.11 මව්. නැත්නම් පොතේ විදියට හරි. නැත්නම් මගේ අනිත් ක්‍රම අපි බලමු. සූත්‍ර n කියන්නේ ද්‍රව්‍ය ස්කන්ධය දීලා තියෙනවා ග්‍රෑම් 20. මෞලික ස්කන්ධය 18යි ග්‍රෑම් මෞලයට. මේකම තමයි 20 බෙදීම 18. එතකොට 1.11 මව්. අපි බලමු 7 වෙනි ගැටලුව. දැන් තව ගැටලු දෙකයි තියෙන්නේ. දැන් ඔන්න හොඳට අවධානය දෙන්න. මේ ගැටලු දෙකේදී අල්ලන්න බැරි වුණා. ඉවරයි. ඒ හිතන්න එපා. ඊමත් වීඩියෝ එක මුලින්ම බලන්න. 7. කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 22ක අඩංගු මෞල ගන්න. කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 22ක අඩංගු මෞල ගන්න අහන්නේ. දීලා තියෙනවා මෞලික ස්කන්ධය 44යි ග්‍රෑම් මෞලයට. දැන් සූත්‍ර දාන්න. කාබන් ඩයොක්සයිඩ් මෞල ගන්න සමානයි කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධය බෙදනවා කාබන් ඩයොක්සයිඩ් මෞලික ස්කන්ධය. දැන් හොයන්න දෙන කාබන් ඩයොක්සයිඩ් මෞලනේ. ඒක සමානයි ස්කන්ධය 22යි ග්‍රෑම්. මෞලික ස්කන්ධය 44යි ග්‍රෑම් මෞලයට. උත්තරේ 0.5යි මෞල. ඊටම සරල ගැටලුව. අවසාන ගැටලුව බලමු. කාබන් ග්‍රෑම් 24ක අඩංගු කාබන් මවුල ගන්න යන්නේ කියලා. මෞලික ස්කන්ධය දීලා තියෙනවා 12යි ග්‍රෑම් මවුලයට. දැන් සූත්‍ර දාන්න. කාබන් මවුල සමානයි
කාබන් ස්කන්ධය බෙදෙනවා කාබන්ගේ මෞලික ස්කන්ධේ. එතකොට කාබන් ස්කන්ධේ ග්‍රෑම් 24යි. මෞලික ස්කන්ධය 12යි. උත්තරේ 2යි මාව. ගණන් ටික ඔක්කොම ඉවරයි. මෙතෙන්දිත් අපි හිතමු තේරුම් ගන්න බැරි වුණා කියලා. හැබැයි තේරුම් ගන්න බැරි වෙන්න හේතුවක් නැහැ. අනිවාර්යයෙන්ම තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. මොකද මම ගොඩක් සරලව ඕනෑම ළමයෙක්ට තේරුම් ගැනීමට හැකිය විදිහට තමයි හදලා දුන්නේ. අපි ඉදිරි වීඩියෝ එකේ හම්බ වෙන මේ පාඩම සිද්ධාන්ත සම්පූර්ණ ඉවරයි. මෙහෙම හැදුවට විභාග ගණන් හදන්න පුළුවන්ද දන්නේ නැහැ. අපි විභාග ප්‍රශ්න ටික උත්තරගෙන